දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. යාපත් දවසක් උන්වහන්සේගේ යාපත් කරුණාව අද ලෝකෙ පුරාම තිබෙන මූලික කාරණාවක්. දෙවියන් වහන්සේගේ දරුවන්ට බලපෑම තිබෙන කාරණාවක්. ඒක තමයි ආමෝස් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා සාගතයක්. ඒ කියන්නේ වචනේ සාගතයක් ලෝකෙට පැමිණෙයි කියලා. උන්වහන්සේගේ අන්තිම කාල අඩයාලම් වලින් බොහෝ අඩයාලම් ගැන බයිබලයේ අපිට කතා කරනවා වගේම වචනේ සම්බන්ධවත් අන්තිම කාල අඩයාලමක් වන්නේ මිනිස්සු වචනේ නැතුව නොඑක ආකාර කාරණා මැද්දේ තමන්ගේ ඇදහිල්ල ගොඩනගද්දී බයිබල කියනවා වචනේ සාගතයක් තිබෙනවා කියන එක. නමුත් දෙවියන් වහන්සේ අපට කරුණාව දුන්නා මේ වචන සාගතේ කාලය තුල දෙවිඳුන්ගේ මේ වචනේ මුළු ලෝකෙ පුරාම උන්වහන්සේගේ ගැඹුරු දේවල් මිනිසුන්ට කතා කරන්නට. ඒ නිසා අපි මේක උන්වහන්සේගේ කරුණාමෙද්දී ආරම්භ කරන මේ කාරණාවට ඔබේ මොගේම සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. ඔබ මේක බලන්න, ඔබගේ අදහස් අපිට ලියන්න, ඒ වගේම මේක ලෝකෙට ප්‍රචාර කරන්න. අපි මේ දේ යාඥා කරමින් ආරම්භ කරමු. ප්‍රද සුනිල් මේ කාර්යය ඔබගේ දෙවියන් වහන්සේ ඔබට දුන්න දර්ශනයකට එකතු කරගෙන මේක බාර කරලා යාඥා කරමින් ආරම්භ කරන්න. පාරිශුද්ධ අති උතුම් ජීවමාන දයාබර දෙවි ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුගේ බලවන්ත නාමයෙන් ඔබ වහන්සේට මේ මොහොතේ මේ සියලු කාරණා අපි බාර කරනවා දෙවියන් වහන්සේ. ස්වාමිනී මේ සියල්ල සැලසුම් කරමින් මේ සියල්ලට කටයුතු කරන්නට අපව සූදානම් කරන පියාණන් වහන්සේ ඔබයි ස්වාමිනී. පෙම්බර දෙවියන් වහන්සේ ඔබ වහන්සේ දුන්නා වූ මේ දේවදාසයාගේ දර්ශනය සහ ඔබ වහන්සේ දුන්නා වූ ආලේපය කරන කොටගෙන බොහෝ මිනිසෙන් අතරට ඔබ වහන්සේගේ නිවැරදි වචනය ගෙන යන්නට ඔබ වහන්සේ අපව තෝරාගත් නිසා ස්තුතියි ස්වාමිනී. ඒ කාරණාවට ස්වාමිනී අපිට දායක වුණ සියලු සහෝදරයන්ට සහ සහෝදරියන්ටද මම බොහෝසෙයින් ස්තුති කරමින් ඒ සියල්ල ඔබට බාර කරනවා පියාණනි. පෙම්බර දෙවියන් වහන්සේ මේ දී දකින්නා වූ මිනිසෙන් මේක බලා ඔබ වහන්සේගේ වචනය ඉගෙනගෙන ඒ අනුව ජීවත් වෙමින් මේ දේශයටද මුළු විශ්වයටදම ඔබ වහන්සේගේ මහත් ආශිර්වාදයේ මහිමය ඔවුන් තුලින් ඔවුන්ගේ තොල් වලින් නිදහස් කරන්න ඔබ වහන්සේ කරුණාව මුදා හැරිය මැනව. දාබර දෙවියන් වහන්සේ මේ පාලකතුමාද මේ කරන කාර්යයද මේ සියලු කාරණාද ඔබ වහන්සේට බාර කරන අතර මේකට කිසිම විරුද්ධවාදී සහ ස්වාමිනී මේකට විරුද්ධව ක්‍රියා කරන කිසිවෙකුට මැදිහත් කාරකම් නොකරන්න ඔබ වහන්සේ ඉද සලස්වමින් ඔබ වහන්සේ අප මැදේ සිටමින් ඔබගේ අනුග්‍රහය දෙමින් ඔබ වහන්සේගේ ආශිර්වාදයේ මේ මැදින් නිදහස් කරන්න මේ සියල්ල වහන්සේට බාර කරනවා ජේසුස් කියන අති උතුම් ප්‍රේමණීය නාමයෙන් ස්වාමීනි. ආමේන්. අපි මොහොතක් ස්තුති කරමු ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේ දුන්න මේ අනාගත කාරණාව නිසා මේ අනර්ග අවස්ථාව නිසා ඔබ අපේ දෙවියන් වහන්සේ නිසා ඔබ අපේ උතුම් ධර්මයේ ස්වාමීන් වහන්සේ නිසා ඔබයි ජීවමාන දෙවියන් වහන්සේ නිසා ඔබගේ කැමැත්ත මේ පොළවේ ඔබ ඉෂ්ට කරන දෙවියන් වහන්සේ නිසා ඔබ ශුද්ධ නිසා ශුද්ධකම ඔබගේ අලංකාරය නිසා ශුද්ධකම අලංකාර මැද ඔබ ක්‍රියා කරන දෙවියන් වහන්සේ නිසා ඔබ අපි ප්‍රශංසා කරමින් නමස්කාර කරමින් ස්තුති කරමින් අපි මේක ආරම්භ කරනවා ස්වාමීන් වහන්සේ. සියලු බල මහිමය මේ ලැබෙන හැම බල මහිමය ඔබට පමණයි ස්වාමීන් වහන්සේ. බාරයි කැපයි ස්වාමීනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් පියාණනි. අද දවස අපි ආරම්භ කරමු ස්වාමීන් වහන්සේගේ වචනේ තිබෙන කාරණා මැද්දේ අපට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? මක්දද ලෝකයේ ගත්තාම එම ක්‍රියාව මද පාපින් පිරීලා අපවිත්‍රකමින් පිරීලා මේ අන්තිම කාලයේදී දෙවියන් වහන්සේගේ ඊමට අපි සූදානම් වෙන පිණිස උන්වහන්සේගේ මේ දරුව වෙන පිණිස උන්වහන්සේ අපට පැහැදිලිව දේව වචනෙන් උගන්වනවා අපට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? මේ ලෝකයේ අන්තිම තප්පරයට අපි පැමිණලා තිබෙනවා. ලෝකයේ අන්තිම තප්පරේ සුද්ධාත්මයන් වහන්සේ අපට දෙන පණිවිඩය මොකද්ද? මේ සුද්ධ බයිබලයේ අන්තිම පිටුවට අපි අන්තිම පිටුවේ සුද්ධාත්මයන් වහන්සේ අපට කතා කළා කියන මේ ලෝකේ අන්තිම කාරණාව ගැන එළිදරව් 22 11 වෙනි පදේ ඉඳලා 12 වෙනි පදේ දක්වාම බ්‍රදර් සුනිල් අපිට ඒක ප්‍රකාශ කරන්න අන්තිම පණිවිඩය මොකද්ද කියන්නේ. එළිදරව් 22 11 අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨ කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍ර කරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධ කරනු ලබාවා. අපි ආමේන් කියමු. ආමේන්. දෙවියන් වහන්සේගේ වචනය කියනවා ශුද්ධ තැනැත්තා තව වඩා ශුද්ධ වෙන පිණිස.
මගේ දරුවනේ අද ලෝකේ බොහෝ කාරණාවල් තිබෙනවා. මිනිස්සු බොහෝ දේවල් කතා කරනවා. අපිට මේ ලෝකේ කාරණාවල් ගැන කතා කරන්නට වෙලාවක් නැත. ලෝකේ කාරණාවල් විවේචන කරන්නට අපිට වෙලාවක් නැත. මොකද උන්වහන්සේගේම බොහෝ ලං වෙලා තිබෙනවා. උන්වහන්සේගේ කාරණාව උන්වහන්සේගේ සැලසුම මේ ලෝකේ බොහෝ ඉක්මනින් ඉෂ්ට වෙන්න යනවා. ලෝකේ ජීවත් වීම සඳහා සැලසුම් සම්බන්ධව මිනිස්සු කාලය ගත කරනවා. නමුත් කිතුණුවන්ට මේ වාට කාලය නැත. මිනිස්යෝ වශයෙන් කිතුණුවෝ කළ යුත්තේ එකම කාරණාව තමන්ගේ අන්තිම තප්පරයේදී මෙන්න මේ මොහොතේදී ඔවුන් සුද්ධකමට යා යුතුයි. මන්ද අපි උන්වහන්සේගේ ඊමේ සේසුස් වහන්සේගේ සමග එක්වීමට කාලය බොහෝ ලං වී ඇති බැවින් වඩා සැලකීමට මේ කාලය අපි යොමු කරන්න ඕන. ජේසුස් වහන්සේ සමග ඊමට එකතු වන්නට මූලික කාරණා වූ එකිනෙකාගේ සුද්ධකම ගැන පුද්ගලිකව උනන්දු වෙලා මේ කාලය අපි ගත කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙලා තිබෙනවා. මගේ දරුවනි, අපි දිනපතා ජීවිතයේදී අපි සුද්ධකම වඩා සුද්ධකමට යන්නේ කොහොමද? සුද්ධකම කොහොමද අපි ආරක්ෂා කරන්නේ? සුද්ධකම කොහොමද අපි පවත්වන්නේ? අපි දිනපතා අපි යාඥාවේදී, අපේ නිරාගාරයේදී, අපේ සේවයේදී දේව වචනයෙන් ස්වාමින් වහන්සේ සමග අපිට තිබෙන නිරන්තර සම්බන්ධතාවය තුළ අපි මේ ලෝකේ හැම මොහොතෙම සුද්ධකමින් ඉන්නට අපි උත්සාහ ගන්න ඕන. ගීතාවලිය 93:5 කියනවා සසි. ගීතාවලිය 93:5 සදාකල්ම ශුද්ධකම ඔබගේ ගෘහයට හොබනේය. ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා කුගේ සදාකාලක් මේ කුගේ ස්වාමින් වහන්සේගේ කාරණාව වන්නේ ශුද්ධකම. උන්වහන්සේගේ කුගය, උන්වහන්සේගේ කුය යනු දේව මාලිගාව යනු ස්වාමින් වහන්සේගේ සභාව, උන්වහන්සේගේ මිනිසයන්, උන්වහන්සේගේ පවුල, පුද්ගලයා මේ කුගේ යනු ස්වාමින් වහන්සේගේ සුන්දරකමින් ක්‍රියා කරන්න උන. 1 යෝහන් 2:20 කියනවා. 1 යෝහන් 2:20 නුඹලා සුදුතනන් වහන්සේගෙන් ආලේපෙලව සියලු දේම දනිහුය. ඔව්, ස්වාමින් වහන්සේගේ වචනය අපට බලාපොරොත්තු දෙනවා. උන්වහන්සේගේ ඒ ශුද්ධ අනර්ග ආලේපය ලබාගෙන මේ සියලු දේ ඔබ දැනගන්න ඕනා කියන එක. අද මිනිස්සුયો දැනුම නැති නිසා විනාශ වෙනවා කියලා දේ වචනය අපට කියනවා මගේ දරුවනේ. මක්ද සුද්ධකම ගැන අපට ගැඹුරු අධ්‍යයනයක්, සුද්ධකම ගැන ගැඹුරු ඉගැන්වීමක්, සුද්ධකම ගැන උනන්දුවක් අපට තිබෙන්න ඕන. අපට සුද්ධකම අවශ්‍ය වන්නේ එයි. 1 තෙසලෝනික පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය අපි පළමු කාරණාවක් හැටියට අපි බලන්න යනවා. අද දවසේදී සුද්ධකම සම්බන්ධව සුද්ධකම අපට අවශ්‍ය වන්නේ එයි කියන කාරණා 7ක් අපි බලන්න යනවා. මේ කාරණා 7කින් පළවෙනි කාරණාව අපට සුද්ධකම අවශ්‍ය වන්නේ එයි. එයි දන්නවද? අපේ කැඳවීම සුද්ධ නිසා. අපට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? 1 තෙසලෝනික පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා. 1 තෙසලෝනික පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ කියනවා අපේ කැඳවීම සුද්ධයි කියලා. ඒ වගේ මගේ දරුවනේ කිතුණු අපට බොහෝ කැඳවීම් තිබෙනවා. බ්‍රදර් සුනිල් දැන් ප්‍රකාශ කරાવી කිතුණු අපට තිබෙන බොහෝ කැඳවීම් ගැන. අපි මේ කැඳවීම ඔහුගේ මුඛයෙන් අපි අසමු. අනාගත වක්‍රෝ කැඳවීම, පූජක කැඳවීම, විනිශ්චයකාර කැඳවීම, නායකත්වයට කැඳවීම, ගෝලත්වයට කැඳවීම, සේවක කැඳවීම, තානාධිපතිවර කැඳවීම, පුත්‍රකමට කැඳවීම, පව් කමාව පිණිස කැඳවීම, ගැලවීමට කැඳවීම, දුක් විඳීමට කැඳවීම, ප්‍රීති වන්නට කැඳවීම, සමාදානයට කැඳවීම, ස්වර්ගයට කැඳවීම, ආලෝක ලබන්නට කැඳවීම, දර්ශන දකින්නට කැඳවීම, සදාකාල ජීවනයට කැඳවීම. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. කිතුණු ඇටියට කිතුණුවන්ට බොහෝ කැඳවීම් තිබෙනවා. නමුත් මේ සියලු කැඳවීම් මැද්දේ උසස් වන්නේ, විශේෂ වන්නේ ස්වාමින් වහන්සේ අපිව සුද්ධකමට කැඳවිලා තිබෙනවා මගේ දරුවනේ. අපිට මොන කැඳවීම තිබුණා, ඒ කැඳවීමේ ඉදිරියේ තිබෙන්නේ සුද්ධකමට කැඳවීමයි. අද ලෝකේ ජනගහන කෝටි 850 පන්නලා යනවා. මේ ලෝක ජනගහන මැද්දේ ස්වාමින් වහන්සේගේ කැඳවීම දවපු දරුව ඇටියට ඔබ විශේෂිත වෙනවා මගේ දරුවනේ. දිවිති කතාව 7 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ අපිට මේම ප්‍රකාශ කරනවා. ද්විතීය කතාව 7:6 කියනවා පොළවේ සියලු මනුෂ්‍යයන් අතරේ තමන් සන්තක සෙනගක් හැටියට දෙවිදුන් ඔබව කැඳවා තිබේ. ආමේන්. අනර්ග වූ පොළවේ සියලු මනුෂ්‍යයන් අතරේ මේ කෝටි 850කට වැඩි සෙනග මැද්දේ ඔබව විශේෂ සෙනගක් හැටියට, සුද්ධ සෙනගක් හැටියට ස්වාමින් වහන්සේ ඔබව කැඳවලා තිබෙනවා මගේ දරුවනේ. ඒක තමයි විශේෂ වන්නේ. සුද පාවුල්තුමා ලිපි ලියද්දී ස්වාමින් වහන්සේ අපිට ප්‍රකාශ කරනවා අපි කවුද කියන එක, මේ දේව දරුවෝ කවුද කියන එක පාවුල්තුමා අපිට ප්‍රකාශ කරනවා. අපි 1 කොරින්ති පොතේ කොරින්ති වරුන්ට ලියන ලිපියේදී පාවුල්තුමා ප්‍රකාශ කරනවා 1 කොරින්ති 1 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ කියනවා බ්‍රදර් සුනිල් පිරිසිදු කර
ශුද්ධකමට කැඳවීම ලැබූ අයට ලියමි. බලන්නකෝ පිරිසුදු කර සුද්ධවන්තකමට කැඳවපු අයටයි මේ ලිපිය කියලා පාවුල්තුමා කියනවා. 2 කොරින්ති පොතේ ඒත් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා සසි සියලුම ශුද්ධවන්තයින්ට ලියා. සියලුම සුද්ධවන්තයන්ට ලියා. අපි බලමු රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය රූපිකා. ශුද්ධවන්තයන් සිටීමට කැඳවන අයට ලියන්නේ. ශුද්ධවන්තයන් ලෙස කැඳවීම ලැබුවන්ට ලියන්නේ. සුද්ධවන්තයන් ලෙස කැඳවීම ලැබපු අයට ලියන්නේ. මගේ දරුවනි පාවුල්තුමා මේ මෙරිච් අයට නෙමෙයි, පාවුල්තුමා මේ හමරණීය වූ අයට නෙමෙයි, පාවුල්තුමා මේ ජීවත් වෙන සභාවේ ජීවත් වෙන ඒ අයට ලිපි ලියනවා සුද්ධවන්තයන් නැටියට කැඳවීම ලැබපු අය කියලා. ඒ නිසා සුද්ධවන්ත කැඳවීම මේ ලෝකෙ තිබෙන උතුම් කැඳවීම. අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ අපේ කැඳවීම සුද්ධයි. ස්වාමීන් වහන්සේ සුද්ධකමට අපි කැඳවලා තිබෙනවා. නික්මයාම පොතේ 28 වෙනි පරිච්ඡේදයේ 36 ඉඳලා 38 කියනවා. පරණ ගිවිසුමේ පූජකවරු නිතරම තම නළල් පටියේ ශුද්ධයි කියා ලියා පැළඳගත්තෝය. ඒගොල්ලෝ ප්‍රකාශ කරා, ඒගොල්ලෝ පිටස්තර පෙන්눔 කරා. මෙන්න අපි සුද්ධයි කියන එකේ උන්වහන්සේගේ ආඥාවක් වුණා, අනක් වුණා. මගේ දරුවනේ අපේ මනස තුළ, අපේ සිතවිල්ල තුළ උන්වහන්සේ සුද්ධයි කියලා අපිට ලියලා තියෙනවා. හේතුව නම් සිත මනස නිතරම අපේ බුද්ධිය කල්පනාව ශුද්ධ වෙන්න ඕන. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත. අපි කිතුණු සෙනගක්, විශේෂ සෙනගක්, අන්තිම කාලයේදී උන්වහන්සේගේම උන්වහන්සේත් එක්කලා තුරුල් වෙලා යන සෙනගක් මගේ දරුවනේ. ඒ නිසා අපි විශේෂ සෙනගක්, ඒ නිසා ශුද්ධ සෙනගක් කියලා උන්වහන්සේගේ වචන අපිට කියනවා. එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදය 6 වෙනි පදයේ කියනවා සසි. නවගිවිසුමේ අප සියල්ලෝම පූජකයෝය. අප සිතවිල්ල සහ අපගේ හද ගැස්ම ශුද්ධයි කියා නිතරම අප පෙළඹිය යුතුය. ශුද්ධකම ඇති වැදගත්කම වනුයේ සුද්ධකම වැදගත් යනි පාවුල්තුමා ඒ ලිපිය දිගටම කියනවා. මොකද නවගිවිසුමේ අපි ශුද්ධ සෙනගයි කියලා නිතර ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඒ වගේ මගේ දරුවනේ නවගිවිසුම කියනවා අපි සියලු දෙනාම පූජකයන් කියලා. එදා විශේෂ පූජකයන්. උන් අල්ලල් පටියක් සුද්ධකම කියලා පැලඳුවාට නවගිවිසුම කියනවා ඔබ හැමෝම පූජකයන් කියලා. ඒ නිසා මගේ දරුවනේ අපි ශුද්ධව පූජකයාට අපි ජීවිත විය යුතුයි. ඒ අපේ කැඳවීමයි. ජෙරෙමියා පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා නුඹ ගර්භයේ සාදන්ට පළමුවෙන් නුඹේ මව් කුසින් නික්මෙන්ට පළමුවෙන් ශුද්ධයි කියා අපව කැප කර ඇත. මේක අනර්ග දෙයක්, මේක ආශ්චර්ය දෙයක්, මේක පුදුම දෙයක්, මේක ආශිර්වාද දෙයක්. කාට ලැබෙයිද මේ භාග්‍ය? ස්වාමීන් වහන්සේ වචනේ කියනවා කුසේ පිටත් වෙන්නට පෙළින් කුසේ මේ ලෝකෙට එන්නට කලින් ස්වාමීන් වහන්සේ ශුද්ධව අපි උන්වහන්සේට කැප කරලා තිබෙනවා මගේ දරුවනේ. අපි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ස්වාමීන් වහන්සේව කැප කරලා තිබෙනවා. මේ තරම් භාග්‍ය සෙනගක්, මේ තරම් අනර්ග කැඳවීමක් අපට සුද්ධකම අවශ්‍ය වන්නේ. අපේ කැඳවීම සුද්ධයි. එබ්‍රේයු 10:10 කියනවා මනු වර්ගයාම පාපයෙන් වැටුණත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාවේ මූලික අර්ථය නම් මනු වර්ගයාම පවිත්‍ර කිරීම. මොහොතක් ඔබ දෙසට සිත යොමු කරන්න. ඔබ සිත කරලා බලන්න මේ පූජාව ගැන. ඔබ සිත කරන්න යේසුස් වහන්සේගේ පූජාව ගැන. ඔබ සිත කරන්න දෙවි පියාණන් තමන්ගේ ඒකජාතක පුත්‍රයාව අපට දුන්නේ මේ අනර්ග මනු වර්ගය පවිත්‍ර වෙන පිණිස, මුළු ලෝකයාම පවිත්‍ර වෙන පිණිස. ස්වාමීන් වහන්සේ තමන්ගේ සියලුම අන්තිම ලේ බිඳු බව පරිත්‍යාග කළේ මේ මහා පූජාව. තමන්ගේ සියලුම ස්වාමීනි ඒ දුක් විඳීම කරුණු කොටගෙන උන්වහන්සේ අපේ සුද්ධකමට කැඳවලා තිබෙනවා. අපි මේක සලකන්න එපාය. මේ සුද්ධකම තුළ අපි ජීවත් වෙන්න එපාය. අද කිතුණු ඕකියාගෙන අපි කොහොමද අපවිත්‍රකමින් ජීවත් වෙන්නේ? කොහොමද පාවිත් ජීවත් වෙන්නේ? මගේ දරුවනේ අපි නිතරම සුද්ධකම නැමැති ඒ අනර්ග වූ කැඳවීම තුළ අපි ජීවත් වෙන්න ඕන මගේ දරුවනේ. සසි මොකද්ද ප්‍රශ්නේ ඔයාට? පාස්ටර් අපි දැනගන්න කැමති ඌරා සහ බැටළුවගේ කතාව. ඒ ගැන පොඩ්ඩක් අපිට විස්තර කරන්න. මේ ඌරා බැටළුවා කියන කතාවෙන් මම යමක් කතාවක් කියන්නට උනන්දු වුණේ. මගේ දරුවනේ අපි දන්නවා අපි ගම් වලින් තිබෙනවා එදඬ කියන එක. ඒ එදඬ නිතරම මේ ගොඩෙන් ඒ ගොඩ යන්න මිනිස්සෙක් පාවිච්චි කරනවා. දවසක් මේ එදෙන්ඩෙන් එක පැත්තකින් බැටළුවෙක් නැග්ගා. අනිත් පැත්තකින් ඌරෙක් නැග්ගා. දෙන්නම හරියට මෙදඬ මැදටම ආවා. මැදට ආවම දෙන්නටම යන්න බෑ. අනික ඒගොල්ලන්ට පිටිපස්ස ආදි ඉවස් යන්නත් බෑ. ඒ නිසා මේ දෙන්න දඟලන්න ගියාම පල්ලෙය ලොකු බලවලක්, ලොකු ජරාවලක්, අපවිත්‍රයෙන් පිරිච්චේ ඒ ජරා මැද්දේ මේ දෙන්නම දඟලන්න ගිහිල්ලා උඩ ඉඳලා දෙන්න මේකට වැටුණා.
වැටුණාම බැටළුවා මොකක්ද දන්නවද කරේ? බැටළුවා ඉක්මනින් මේ මඩ ගොඩට ඇවිල්ලා තමන් ඒ තිබිච්ච මගේ තිබිච්ච සියලු චරාවේ මඩ ටික එම තැනම තමන් තනකොළින් පියලා හැම මොහොතේම ස්වාමීන් වහන්සේ සුද්ධ කරන්නට උනන්දු වෙලා ඒ ඇඟේ තිබිච්ච මඩ ටික මේන් කරලා තමන්ව පවිත්‍ර කරන්න පටන් ගත්තා. මඩට වැටුණාට එළුවට ඕන වුණා පුළුවන් ඉක්මනින් පවිත්‍ර වෙන්නට. නමුත් ඌර මොකද්ද කරේ? මඩේ වැටුණාම කිව්වා ආහා මේක තමයි ස්වර්ගය. අප්පු මොනතරම් සුන්දරද මොනතරම් අනර්ගද කියලා අර මඩ පාපිෂ්ඨ ගොබන කොටේ ඌ පීන සතුටු වුණා මගේ දරුවනි. මේක තමයි සුද්ධ තැනත්තාට අසුද්ධ තැනත්තාට තියෙන වෙනස. සුද්ධ තැනත්තා සමහර විට යම් අඩුවක් යම් පාපයක් යම් දෙයක් කළා ඌ හික්මනින් තමන්ව එතනින් මුදව ගන්නවා. නමුත් පාපිෂ්ඨ සිතින් මිනිස්සයා වැටුනාම ඌ තව තමන් මේ වහල්කමට පත් කරාගෙන ඒ තින් විනාශ වෙලා යනවා. ඒකට උදාහරණයක් තමයි දාවිත්තුමා වැටුණා. දාවිත් මොනතරම් දෙවියන් වහන්සේගේ අදවතට එක්ක ජීවත් වෙච්ච මිනිස්සෙක්ද? මොනතරම් ඌගේ පුංචි කාලේ ඉඳලම දෙවියන් වහන්සේට ආදරය කරපු මිනිස්සෙක්ද? මොනතරම් දෙවියන් වහන්සේට ජීවත් වෙච්ච මිනිස්සෙක්ද? නමුත් එක මොහොතකට ඌටත් ඒ පාපයට වැටෙන්න සිද්ධ වුණා. ඒ අලංකාරය තමයි ගීතාවලි 51 මගේ දරුවනේ. ඕකින් ඕ සෝමද සුද්ධ පවිත්‍ර උනේ. නැවතත් උන්වහන්සේගේ අදවතට එකඟ වෙච්ච මිනිස්සෙක් උනේ කොහොමද කියන එක මේ පොතේ ලියලා තිබෙනවා. මිනිස්සු ඇටියට මගේ දරුවනේ සමහර විට අපි ජීවත් වෙන ලෝකේ අපි නොදැනුව හෝ පාපයට වැටෙන්න පුළුවන්. දැනගෙන හෝ පාපයට වැටෙන්න පුළුවන්. නමුත් අපි දැනගන්න ඕන අර එළුවා වගේ අර බැටළුවා වගේ බොහෝ ඉක්මනින් අර පාපින් එළියට එන්න. ස්වාමීන් වහන්සේට අවශ්‍ය සන්දර්භය, ඊට අවශ්‍ය උන්වහන්සේගේ පිරිසුදු ලේ අපි පවිත්‍ර කරන්න උන්වහන්සේගේ සන්දර්භය අපේ තබා තිබෙනවා. එහෙම නැත්නම් මගේ දරුවනේ උන්වහන්සේගේ ඊමේදී මේ අන්තිම කාලයේදී අපි පාපිටම ගිහිල්ලා අපායට යනවද? නැත්නම් උන්වහන්සේ අපිට සූදානම් කර තිබෙන ස්වර්ගයට යනවද කියන එක අපි තීන්දුව ගන්න ඕන. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද අපේ මාතෘකාව අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? අපි පළවෙනි කාරණාවක් ඇටියට අපි බැලුවේ 1 තෙසලෝනික පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? අපි කැඳවීම සුද්ධ නිසා. අපි කැඳවීම එම කිතුණු වාගේම කැඳවීම. එම කිතුණු මිනිස්යාගේම කැඳවීම සුද්ධයි. ස්වාමීන් වහන්සේ සුද්ධ කැඳවීමට ඔබ කැඳවලා තිබෙනවා. අද දවසේ අපි බලන දෙවෙනි කාරණාව අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? 1 පේදුරු පොතේ පළවෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ සහ 16 වෙනි පදයේ කියනවා අපි ඔය කැඳවපු තැනන් වහන්සේ සුද්ධයි. පළවෙනි කාරණාව අපේ කැඳවීම සුද්ධයි. දෙවෙනි කාරණාව අපි ඔක්කොම කියමු අපි ඔය කැඳවපු තැනන් වහන්සේ සුද්ධයි. අපි නැවත කියමු අපි ඔය කැඳවපු තැනන් වහන්සේ සුද්ධයි. දෙවිඳුන්ගේ බෝ කැඳවීම තිබෙනවා මගේ දරුවනේ. බෝ ගුණාංග තිබෙනවා. අපි බෝ ගුණාංග දිහා බලමු. ස්වරූපිකා උන්වහන්සේගේ ගුණාංග ගැන කියන්න. කරුණාවේ දෙවිඳුන්, ප්‍රේමයේ දෙවිඳුන්, සැපීමේ දෙවිඳුන්, කමාවේ දෙවිඳුන්, විනිශ්චයේ දෙවිඳුන්, සමාදානයේ දෙවිඳුන්. බෝ ගුණාංග තිබෙනවා උන්වහන්සේට. නමුත් උන්වහන්සේගේ මේ බෝ ගුණාංග මැද්දේ උතුම් ගුණාංගය, උසස් ගුණාංගය මගේ දරුවනේ උන්වහන්සේ සුද්ධයි. උන්වහන්සේ සුද්ධයි. සුද්ධකමින් පිරිච්ච දෙවි කෙනෙක්. ලෙවි කතා පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 45 වෙනි පදය අපි කියමු. ප්‍රදසුනේ. ලෙවි කතාව 11 වෙනි පරිච්ඡේදයේ 45 මම ශුද්ධ බැවින් නුඹලාත් ශුද්ධව සිටිය යුතුයි. ආමේන්. ආමේන්. අපි කැඳවීම ශුද්ධයි. අපි ඔය කැඳවපු තැනන් වහන්සේ සුද්ධයි. එනිසා ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා ශුද්ධව සිටිය යුතුයි. යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ ඉඳලා 4 වෙනි පදය වෙන අපි කියමු. යෙසායා 6:2-4 සඳහන් වෙන්නේ සේනාවල ස්වාමින් වහන්සේ ශුද්ධයි 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 යන්නේ. සේනාවල ස්වාමින් වහන්සේ ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි. උන්වහන්සේ ස්වර්ගයේ හඬ ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි. බයිබලයේ අන්තිම පොතේ එළිදර උපතේ 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදදී අපි බලමු ඒ වචනේ මොකක්ද කියන්නේ කියලා. ස්වර්ගයේ සිංහාසන ඉදිරියේ කෙරුබ්වරු, සෙරුබ්වරු, වැඩි මහල්ලන් ස්වර්ගයේ නිතරම පවසන්නේ අප දෙවිඳුන් ශුද්ධයි 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 කියාය. අනර්ගයි. ස්වර්ගයේ නිතරම පාවිච්චි වෙන වචනය, ස්වර්ගයේ නිතරම ප්‍රශංසා වෙන වචනය ශුද්ධයි ශුද්ධයි ශුද්ධයි. අපේ දෙවිඳුන් මොනතරම් ශුද්ධකම තිබෙන දෙවිඳුන්ද? උන්වහන්සේ ළඟට ලං වෙන අපිට මොනතරම් ශුද්ධකම අවශ්‍යද? මගේ දෙවිඳුන්ගේ මුළු ඇඩරුවම ස්වර්ගයේ සුද්ධයි. උන්වහන්සේගේ සිංහාසනය සුද්ධයි. පියාණන් සුද්ධයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුද්ධයි. සුද්ධාත්මයන් වහන්සේ සුද්ධයි. උන්වහන්සේගේ දූතයන් සුද්ධයි. උන්වහන්සේගේ ස්වර්ගයේ තියෙන නිතරම ආණ්ඩ සුද්ධයි ශුද්ධයි ශුද්ධයි.
එක තෙසලෝනික පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේදී අපි බලමු. එක තෙසලෝනික 5:23 අපේ ආත්මය, ප්‍රාණය, ශරීරය සහ මුලින්ම ඊමේදී නිදොස්ව ශුද්ධව තිබේවා. මේක අලංකාරයක්. මේක තමයි ගැඹුරුම කාරණාවක්. ස්වාමින් වහන්සේ ඊමේදී අපේ ශරීරය ශුද්ධව තිබෙන්න ඕන. අපේ ආත්මය ශුද්ධව තිබෙන්න ඕන. අපේ ප්‍රාණය ශුද්ධව තිබෙන්න ඕන. වචනේ මේම කියනවා ශා මුලින්ම ඔබ ශුද්ධව තිබෙන්න ඕන. ඒ විතරයි අපේ ඇසවීම මගේ දරුවනේ. ඒක ස්වාමින් වහන්සේගේ අනර්ග කාරණාවක්. මේක දන්නේ නැහැ මිනිස්සු. ඒකයි ප්‍රශ්න. අද කිතුනවා දන්නේ නැහැ. ඒ නිසා මගේ දරුවනේ අපි ඉගෙන ගමු. අපි පුංචි ළමයි වගේ ඉගෙන ගමු. අපි ඉගෙන ගත්තා පමණක් නෙමෙයි අපි ක්‍රියා කරමු ජීවිතය තුළ. මොකද අපි නිතරම ශුද්ධකමින් සිටිය යුතුයි. ඒක දෙවියන් වහන්සේගේ කැඳවීම. 2 කොරින්ති 8:1 සසි. මාංශයේද ආත්මයේද සියලු කිලුටුකම් වලින් අපම පවිත්‍ර කරමු. 2 කොරින්ති 8:1 කියනවා මාංශයෙන් අපි පවිත්‍ර වෙන්න ඕන, ආත්මයෙන් අපි පවිත්‍ර වෙන්න ඕන කියලා ස්වාමීන් වහන්සේගේ වචනේ අපට කියනවා. නික්මයාම පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. ශුද්ධ ජාතියක් පූජක සමූහයක්. අපි ශුද්ධ ජාතියක්, පූජක ශුද්ධ සමූහයක්. මොනතරම් තනතුරක් ස්වාමීන් වහන්සේ අපිට දීලා තිබෙනවද මගේ දරුවනේ. මේ ශුද්ධකම අපි ආරක්ෂා කරන පිණිස. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන ශුද්ධාත්මය අශුද්ධාත්මය කුමක් කළාද? මේක අනර්ග දේ තමයි. දැන් අශුද්ධාත්මය සාතිකයක් දෙනවා. අශුද්ධාත්මය කියනවා. යක්ෂයාගේ ආත්මය කියනවා ජේසුස් වහන්සේ දිහා බලලා මාක් පළවෙනි පරිච්ඡේදයේ 23:26 කියනවා ඔබ වහන්සේ කවුද කියා මම දනිමි. ජේසු අශුද්ධාත්මය ලවදී අශුද්ධාත්මය ජේසුට කතා කරලා කියනවා ඔබ වහන්සේ කවුද කියා මම දනිමි. ඔබ දෙවියන් වහන්සේගේ සුද්ධ තනන් වහන්සේයි කියනවා. මගේ දරුවනේ සාතාන් කියනවා යක්ෂයා කියනවා මගේ දෙවියන් වහන්සේ සුද්ධයි කියලා. ආමේන්. යක්ෂයෝ කියයි මිනිස්සුયો කියයි දෙවියන් වහන්සේ සුද්ධ කියා. ස්වාමින් වහන්සේ තුළ එසේනම් අපට සුද්ධකම අවශ්‍ය වන්නේ. එසේනම් අපට සුද්ධකම අවශ්‍ය වන්නේ. අද කිතුණු සභාවට සුද්ධකම අවශ්‍ය වන්නේ. කිතුණු මේ ලෝක විශ්වයේ සභාවට සුද්ධකම අවශ්‍ය වන්නේ. එකක් අපි කැඳවීම සුද්ධයි. දෙක අපිව කැඳවපු තැනන් වහන්සේ සුද්ධයි මගේ දරුවනේ. අපි තුන්වෙනි කාරණාවට යනවා. අපට සුද්ධකම අවශ්‍ය වන්නේ එබ්‍රේයු 12 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියනවා සුද්ධකමේ දෙවිඳුන්ව දකින්නට. අපට සුද්ධකම අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේව දකින්නට. අපි ඔක්කොම කියනවා අපට සුද්ධකම අවශ්‍ය වන්නේ දෙවියන් වහන්සේව දකින්නට. සුද්ධ දෙවියන් වහන්සේව දකින්නට. පළවෙනි කාරණාව අපේ කැඳවීම සුද්ධයි. දෙවෙනි කාරණාව අපිව කැඳවපු තැනන් වහන්සේ සුද්ධයි. තුන්වෙනි කාරණාව දෙවියන් වහන්සේව සුද්ධ දෙවියන් වහන්සේව අපිට දකින්නට අපට සුද්ධකම අවශ්‍යයි. ගීතාවලිය 25:15 කියනවා බ්‍රදර් සුනිල්. ගීතාවලිය 25:15 කියනවා මගේ ඇස් නිතරම ස්වාමින් වහන්සේ දෙසට යොමු වී තිබේ. ආමේන්. නිතරම බලන්න ඕනා. සුද්ධ දෙවියන් වහන්සේ බලන්නට මගේ දරුවනේ. ඒ සුද්ධකම ස්වාමින් වහන්සේ බලන්නට මගේ ඇස නිතරම සුද්ධව තිබෙන්න ඕනා. ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා. දාවිද් දෙවියන් වහන්සේට විශේෂ වූ දාවිද් දෙවියන් වහන්සේව කැඳවන්නට හේතු වූ ස්වාමින් වහන්සේ නිතරම දෙවියන් වහන්සේ බලාගෙන ඉන්න මිනිස්සෙක්. ඒ දෙවියන් වහන්සේ බලනේම මොහොතේම සුද්ධව සිටියා. ඒ ස්වාමින් දෙසට නිතරම ඇස් යොමු කළපු දාවිද් දවසක් මාම්සයේ බරට වැටිලා අනවශ්‍ය දෙයක් වූ බලන්න ගියා මගේ දරුවනේ. අනවශ්‍ය දෙයක් බැලුවා. 2 සාමුවෙල් 11 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ ඉඳලා 4 වෙනි පදයේ කියනවා ඕ අනවශ්‍ය දෙයක් බැලුවා කියන එක. ඒ නිසා ඒ ජීවිතේ පුරාම උට දුකක් වුණා. අපවිත්‍ර දෙසින් දෙවිඳුන් දකින්නට නොයි කිය. අපවිත්‍ර දෙසින් දෙවිඳුන් බලන්න බැරි. ස්වාමීන් වහන්සේ දකීම තමයි අපේ එකම ඉලක්කය. උන්වහන්සේ දැකීම තමයි අපේ එකම දර්ශනය. උන්වහන්සේ බැලීම තමයි අපේ එකම ආශාව. නමුත් අපවිත්‍ර උන්වහන්සේ අපිට දකින්න බෑ. සුද්ධ මතේ පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ අපිට කියනවා පෞකාරයෝ ඔවුන්ගේ ඇස් පියාගෙන සිටී. පෞකාරයෝ ඔවුන්ගේ ඇස් පියාගෙන සිටී කියලා කියනවා. ඒ කියන්නේ අන්ධකාරයි. අන්ධකාරයෙන් සිටිනවා. ඒ පැනුම, ඒ දැකීම, ඒ දර්ශනය හැමදේම අන්ධකාරයයි. රෝම 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ කියනවා මනුෂ්‍යයන්ගේ ඇස් දෙවිඳුන් කෙරෙහි බයක් නැත. මනුෂ්‍යයන්ගේ ඇස් දෙවිඳුන් කෙරෙහි බයක් නැත. මෙන්න මේ தත්ත්වය අදටත් ඒක අදාළයි මගේ දරුවනේ. මක්ද අපිට දේව බය නැහැ. උන්වහන්සේ අපි දකින්න ඕන. අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? උන්වහන්සේගේ ඊමේදී, උන්වහන්සේ එද්දී, උන්වහන්සේ මේ මනු රෝවට දෙවෙනි වතාවට එද්දී, උන්වහන්සේ මේ මනු වර්ගයව ස්කැදවන්න එද්දී අපි උන්වහන්සේ දකින්න ඕන. දැකීමෙන් තමයි අපි උන්වහන්සේට එක්ක යන්න පුළුවන්. එළිදරව් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ අපිට කියනවා අපගේ ඇස් කුමන ආකාරව තිබුණත් දෙවිඳුන්ගේ ඇස් ගිනි දැල්ලක් හා සමානයි. ආමේන්. පැහැදිලි වචනේ කියනවා උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක් කියලා.
උන්වහන්සේගේ ඇස් ගිනි දැල්ලක් කියලා. ඒක අපිව පවිත්‍ර කරන ඇස් දෙකක්. පාපිෂ්ඨයාට ඒක දකින්න බෑ. මගේ දරුවනි ගිනි දැල් උන්වහන්සේ ගෙලිදරෝ 2:18 වෙනි පදයේ කියනවා. ගිනි දැල්ලක් වැනි ඇස් ඇත්තා වූ දෙවිඳුන්. එහෙනම් මේ අපවිත්‍ර සමග කොහොම උන්වහන්සේව දකින්නද? අපේ එකම ප්‍රාර්ථනාව, අපේ එකම ආසාව, අපේම මොහොතෙම උන්වහන්සේ දකිය යුතු සෙනගක් මගේ දරුවනි. උන්වහන්සේගේ මේ දියස වෙන්නට මගේ දරුවන්ට ඔබට ආස ඇති. උන්වහන්සේත් එක්ක යන්නට ඔබට ආස ඇති. මේ කොටසරු වෙන්නට ඔබට ආස ඇති. සුදමනාලීක් වෙලා උන්වහන්සේත් එක්ක යන්නට ඔබට ආස ඇති. නමුත් කොහොමද අපි යන්නේ උන්වහන්සේව දකින්න නැත්නම්? උන්වහන්සේව දකින්න නම් අපි පවිත්‍ර වෙන්න ඕන. උන්වහන්සේත් එක්ක අපි සුද්ධකමින් ගමන් කරන්න ඕන. සුද්ධකම අපට අවශ්‍ය වන්නේ ඇයි? උන්වහන්සේව දකින්නට. එහෙනම් අපගේ මූලික කාරණා උනේ නිතර තමාගේ ආත්මික මානසික ඇස් වලින් දෙවිඳුන් දැකීමයි. ඔබ මාංශයෙන් දකින්නත් ඕන. ඔබ ආත්මයෙන් දකින්නත් ඕන. ඔබගේ මානසික ඇස් දෙක පවිත්‍ර වෙන්නත් ඕන. ඔබගේ ආත්මික ඇස් දෙක පවිත්‍ර වෙන්නත් ඕන. නිතර දෙවිඳුන් දැකීමයි. ඊමේදී දෙවිඳුන් දැකීමයි. ස්වර්ගයේ දෙවිඳුන් දැකීමයි. මගේ දරුවනි අපි යනව නැවතත් අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? අපිට සුද්ධකම අවශ්‍ය වෙන්නේ ඇයි? මේ අන්තිම කාලයේදී, මේ අන්තිම තප්පරයේදී ලෝකේ පුරාම උන්වහන්සේගේ වචන අනුව දවසින් දවස අපි ළඟා වෙනවා. මේ දවසින් දවස මේ ලෝක විනාශයට අපි ළඟා වෙනවා. විද්‍යාත්මකෝ කියනවා ලෝක විනාශ වෙයි කියලා. ආගමිකයෝ කියනවා දේව විනාශ වෙයි කියලා. වෙනන ලෝක ඔක්කොම ලකුණු ටික ඔක්කොම බෙන්නුම් කරනවා අන්තිමයි කියලා. ඒ නිසා මගේ දරුවනි මේ අන්තිම මොහොතේදී අපට අවශ්‍ය වන්නේ උන්වහන්සේදී උන්වහන්සේට කියන්න. අපට සුද්ධකම අවශ්‍ය වන්නේ පළවෙනි කාරණාව අපේ කැඳවීම සුද්ධයි. අපට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? දෙවෙනි කාරණාව අපේ කැඳවපු තැනන් වහන්සේ සුද්ධයි. තුන්වෙනි කාරණාව අපට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? සුද්ධකමේ දෙවිඳුන් දකින්නට. හතරවෙනි කාරණාව අපට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? 1 කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16-17 කියනවා අපේ දෙවියන් වහන්සේ මාලිගාව නිසා, අපි දෙවියන් වහන්සේගේ මාලිගාව නිසා අපට සුද්ධකම අවශ්‍ය වන්නේ අපි ඔක්කොම කියමු. අපට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? අපි දෙවියන් වහන්සේගේ මාලිගාව නිසා. අපි කියමු අපට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? අපි දෙවියන් වහන්සේගේ මාලිගාව නිසා. අපි නැවතත් කියමු අපට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? අපි දෙවියන් වහන්සේගේ මාලිගාව නිසා. 1 කොරින්ති 19:20 කියනවා දුර සුනිල් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ මාලිගාව බව නොදන්නාහුද? ක්‍රියා 17:24 ක්‍රියා 7:42-49 කියනවා. අතින් සාධන ලද මාලිගාවල උන්වහන්සේ වාසය කරන්නේ නැත. 1 කොරින්ති 12 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ කියනවා. නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේද අවයවයේද වෙයි. රෝම පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ කියනවා. නුඹලාගේ ශරීරය ජීවමාන වූ සුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් නිසාය. ස්වාමින් වහන්සේගේ වචනේ අනර්ගදීට කියන අපේ ශාරීරිය ස්වාමින් වහන්සේගේ යාගයක් කියලා මගේ දරුවනි. අපිමයි යාගය. උන්වහන්සේගේ ශරීරය තමයි මාලිගාව. මේ මාලිගාව තුළ සුද්ධාත්මයන් වහන්සේ වාසය කරනවා මගේ දරුවනි. ඒ නිසා අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? අපි සුද්ධකම අවශ්‍ය වන්නේ අපි ස්වාමින් වහන්සේගේ මාලිගාව නිසා. එසේනම් අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? අපේ කැඳවීම සුද්ධයි. 2 අපි කැඳවපු තැනන් වහන්සේ සුද්ධයි. 3 සුද්ධකම දෙවිඳුන් දකින්නයි. 4 අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව අපි නිසායි අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ. අපි යන් ඊළඟ කාරණාවකට අපේ සුද්ධකම අපට අවශ්‍ය වන්නේ ඇයි? එළිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය, එළිදරව් පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය, 1 යෝවාන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදය, එපෙසි පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදය අපට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? යක්ෂයා සහ අසුද්ධාත්ම සියලු දේ අපි ජය ගන්න පිණිස, යක්ෂයාව ජය ගන්න පිණිස අපි ඔක්කොම කියමු අපිට සුද්ධකම අවශ්‍ය වෙන්නේ ඇයි? යක්ෂයාව අපි ජය ගන්න පිණිස. අපි නැවත කියමු අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? යක්ෂයාව අපි ජය ගන්න පිණිස. යක්ෂයාව ජය ගන්න බෑ මගේ දරුවනේ ඔබ සුද්ධකම නැත්තම්. අපි නිකන් කටින් කිව්වට, අපි නිකන් ස්වාමින් වහන්සේ ඉදිරියේ ඇදෙල්ලෙන් කිව්වට සුද්ධකම අවශ්‍යයි යක්ෂයාව ජය ගන්නට. අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? පළවෙනි කාරණාව අපි ඔක්කොම කියමු අපේ කැඳවීම සුද්ධයි. දෙවෙනි කාරණාව අපේ කැඳවපු තැනන් වහන්සේ සුද්ධයි. තුන්වෙනි කාරණාව සුද්ධ දෙවිඳුන් දකින්න අවශ්‍යයි. 4 දෙවියන් වහන්සේගේ මාලිගාව නිසා සුද්ධයි. 5 වෙනි කාරණාව යක්ෂයාව සහ අසුද්ධාත්ම සේනාව ජය ගන්නා පිණිස. ආමේන්. අපි 6 වෙනි කාරණාවට යනවා. අපට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? අපට සුද්ධකම අවශ්‍ය වන්නේ යොසුවා 3 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා පුදුමසේ ආස්කම් කිරීමට සහ ආස්කම් දකීමට. පුදුම දේ සහ ආස්කම් කිරීමට සහ ආස්කම් දැකීමට අපි කියමු අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? පුදුම දේ සහ ආස්කම් කිරීමට හා ආස්කම් මගේ දැකීමට. දරුවනේ අපි සුද්ධ නැතුව කොහොමද ආස්කම් කරන්නේ?
අපි ශුද්ධ නැතුව අපි කොහොමද ආස්කම් කරන්නේ? ස්වාමීන් වහන්සේගේ මිනිස්යන් කියනවා පළමුව ආස්කම් කරන්න මම ජේසුස් ළඟට එන්නම් කියලා. අපිට මට මොකක් හරි ආස්කමක් කරන්න මම ජේසුස් ළඟට එන්නම් කියලා මිනිස්සු කියනවා. නමුත් දෙවියන් වහන්සේ කියනවා පළමුව ඔබ මා ළඟට එන්න, ශුද්ධ වෙන්න. ඒ විදිහ මම ඔබට ආස්කම් කරන්න කියලා ස්වාමීන් වහන්සේ කියනවා. යෝහන් 4:48 කියනවා අපි ආස්කම් සහ පුදුමයක් වෙයි කියලා. අපිම පුදුමයක්, අපිම ආස්කමක්. උන්වහන්සේගේ මේ අනර්ග මැවිල්ල ආස්කමක්. උන්වහන්සේ මේ හිර ආස්කමක්, සඳ ආස්කමක් මගේ දරුවනේ. ඒ නිසා ස්වාමින් වහන්සේගේ ඒ කාරණාව අපිට කියනවා ශුද්ධකම ස්වාමින් වහන්සේගේ ආස්කමට අනර්ග දෙයක් කියලා. ඔබ කොයි හරි අශුද්ධකමත් එක්ක මිනිස්සු ආස්කම් කරනවා නම් ඔබ ප්‍රශ්න කරන්න. මක්ද ස්වාමින් වහන්සේ ආස්කම් කියන මේ මහා අනර්ග වූ කාරණාවක් ස්වාමීන් වහන්සේගේ ශුද්ධකමින් පවතිනවා. ජේසුස් වහන්සේ සුද්ධයි. අපි කිව්වා අසුද්ධාත්ම කිව්වා ඔබ සුද්ධයි කියලා. අසුද්ධාත්ම සාක්ෂි දුන්නා ජේසුස් වහන්සේ සුද්ධයි කියලා. ඒ නිසා උන්වහන්සේගේ හැම ආස්කම් මැද්දෙම ඒ ශුද්ධකම අපිට දකින්න පුළුවන් වුණා. අද පාපෙන් ඉඳගෙන අපි කොහොමද ආස්කම් කරන්නේ? අද පාපෙන් ඉඳන් කොහොමද අපි ආස්කම් බලාපොරොත්තු වෙන්නේ මගේ දරුවනේ? ඒක අපිට අවශ්‍ය කාරණාවක්. ලොබ සැබෑ ආස්කම් දකින්නට කරන්නට ශුද්ධකම අපිට අවශ්‍ය වෙනවා. නමුත් අද යක්ෂයා මිනිස්යන් රවටන පිණිස යක්ෂයා අද ආස්කම් කරනවා. 2 තෙසලෝනික පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා සාතන්ගේ ක්‍රියා කිරීමේ හැටියට බොරු වූ සියලු ආකාර ආශ්චර්යකම්ද ලකුණු වලින්ද පුදුම වලින්ද රැවටීම් වලින්ද ප්‍රකාශ වෙයි. අන්තිම කාලේ අන්තිම තප්පරේ වෙනකොට සාතන් ඊතන බෙරි තමන්ගේ ආසුද්ධාත්ම පාවිච්චි කරලා සාතන්ගේ ආස්කම් වලින් ලෝක පුරවනවා මගේ දරුවනේ. ආස්කම් මැද්දේ දුවන මිනිස්සු ඔන්න ඕක නසු වෙනවා. දෙවියන් වහන්සේ ආස්කම් කරනවා වගේම යක්ෂයාට ආස්කම් කරනවා. නමුත් ඌගේ බොරු ආස්කම් සහ දෙවියන් වහන්සේගේ ආස්කම් මැදේ තියෙන වෙනස දෙවියන් වහන්සේ ශුද්ධව ඒ දේ කරන නිසා. එළිදරව් 13 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනවා යක්ෂයා මනුෂ්‍යයන් ඉදිරියේ අහසින් පොළවට ගිනි බස්සන තරම් මහා හාස්කම් කරන්නේය. යක්ෂයා මනුෂ්‍යන් ඉදිරියේදී ආසීන් පොළොවට ගිනි බස්සන තරමට ආස්කම් කරයි කියලා වචන කියනවා. ඒ කියන්නේ මෙතෙක් කලුණාට වඩා ඊතන්න බැරි මහා පුදුම දේවල් අන්තිම කාලේ වෙනකොට යක්ෂයා කරනවා. මගේ දරුවනේ අපි මුලාව යන්න අරකයි. අපිට තිබෙන එකම දේ දේව දරුවෝ වුණාම දරුවනේ ඔබ හැම මොහොතෙම ඔබ ශුද්ධව ජීවත් වෙන්න. ඒක ආස්කමට තිබෙන එකම පොන්දේසිය සහ එකම සුදුසුකම ඔබගේ ශුද්ධකම. ශුද්ධකම මගින් පමණක් සැබෑ ආස්කමට මඟ පෙන්වයි. අපිට ශුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? සැබෑ ආස්කම් අත්දකින්නට. අපි කියමු අපිට ශුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? සැබෑ ආස්කම් අත්දකින්නට. අපි දැන් කාරණාව 6කට අපි යනවා. අපිට ශුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? පළවෙනි කාරණාව අපේ කැඳවීම ශුද්ධයි. නැවත කියන්න අපිට ශුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? අපේ කැඳවීම ශුද්ධයි. දෙවෙනි කාරණාව අපිව කැඳවපු තැනන් වහන්සේ ශුද්ධයි. තුන්වෙනි කාරණාව ශුද්ධ දෙවිඳුන් දකින්න අවශ්‍යයි. අතර දෙවිඳුන් වසන මාලිගාව ශුද්ධ නිසා. පස්වෙනි කාරණාව යක්ෂයා සහ අසුද්ධාත්ම සේනාව ජය ගන්න පිණිස. හයවෙනි කාරණාව සැබෑම ආස්කම් කරන්නට අපිට ශුද්ධකම අවශ්‍යයි මගේ දරුවනේ. කාරණා කීපයක් ඔබ ඉගෙන ගත්තා. අපි යනවා අන්තිම 7 වෙනි කාරණාවට. අපිට ශුද්ධකම අවශ්‍ය වන්නේ ඇයි? 1 කොරින්ති 15:51 ඉඳලා 54 දක්වාම 1 කොරින්ති 5 වෙනි සහ 2 වෙනි පදය 1 තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ 16 සහ 17 ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී අපි ඇස වෙන්නට අපට සුද්ධකම අවශ්‍යයි. ආමේන්. අපි ඔක්කොම කියමු ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී අපි ඇස වෙන්නට අපට ස්වර්ග සුද්ධකම අවශ්‍යයි. ස්වර්ග රාජ්‍යයට අපි ඇතුල් වෙන්නට අපට සුද්ධකම අවශ්‍යයි. අපි කියමු ස්වර්ග රාජ්‍යයට අපි ඇතුල් වෙන්නට අපට සුද්ධකම අවශ්‍යයි. එළිදරව් 21 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ කියනවා ශුද්ධකම නොමැතිව උන්වහන්සේගේ ඊමේදී යන්නට බැරිය. ස්වර්ගික දුරටුවෙන් ඇතුල් වෙන්නටද බැරිය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමෙන් සුද්ධ වන්තයන්ගේ ඇසිරීමෙන් අපි බොහෝ පැහැදිලිව තේරුම් ගනිමු. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සොරකමෙන් ඉන්නේය. ඊමගෙන පියා ඇරෙන්න පුත්‍රයාවත් නොදනි කියා උන්වහන්සේ අපට උගන්වලා තිබෙනවා. අපි නිතරම සුද්ධව සිටියොත් පමණයි. මොකද මේ මොහොතවත්, ඒ තප්පරේවත්, ඒ පැයවත් ඒ අන්තිම මොහොතවත් අපි දන්නේ නැති නිසා. ඒක පුත්‍රයන් වන්න කියන අපි දන්නේ නැහැ, Taman දන්නේ නැහැ කියලා. ඒ නිසා පියාගේ ගබඩාවේ තිබෙන රාසෝක, ඒ රාස්මැද්දේ අපිට තියෙන එකම සුදුසුකම අපි සුද්ධව සිටින්න එක. සුද්ධව සිටියොත් ඊමේ අපි කොටස් කරුව වෙනවා මගේ දරුවනේ. එක බොරුවක් කිව්වොත් මම කෝටියක් අම්බ කරා කියලා ලෝක මිනිස්සු ආඩම්බරෙන් කියයි. මම එක බොරුවයි කිව්වේ මම කෝටියක් අම්බ කරා කියලා ලෝක මිනිස්සු කියනවා. ආඩම්බරෙන් කියයි. නමුත් කෝටියට වටිනාකම තියෙන ස්වර්ගය උ නැති කරාගෙන මගේ දරුවනේ. ඔබ එක බොරුවක් කියලා ස්වර්ගය නැති කරනවද? එක බොරුවක් කියලා කෝටියක් අම්බ කරනවද? මගද අපි යන්න ඕන ස්වර්ගයට. අපි යන්න ඕන ස්වාමින් වහන්සේගේ පාමුලට. එළිදරව් 21 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ කියනවා
බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම ලියන ලද්දන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුළු බොරු දේ කරන කිසියෙක්වත් දේව රාජ්‍යයට ඇතුල් වන්නේ නැත. මොනතරම් අනර්ග පදයක්ද බලන්න. මොනතරම් අනර්ග පණිවිඩයක්ද බලන්න. බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ තම ළම ලියන ලද්ද මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල් වූ දෙයක්වත් බොරු දෙයක්වත් ස්වාමින් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. එහෙනම් සුද්ධකම අපට අවශ්‍යයි. ඒ නිසා නමස්කාරේ සුද්ධකම ගීතාවලියේ 29 සබතේ සුද්ධකම යෙසායා 58 13 සිට 14 දීමේ සුද්ධකම ලේවි 27 30 සේවයේ සුද්ධකම නික්මයාම 40 13 සිට 15 ඔබ කරන හැමදේම හැම ක්‍රියාවම සිතුවිල්ලෙන් හෝ මනසෙන් හෝ ආත්මිකව හෝ ලෞකිකව ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි සුද්ධ කරන්න ඕන මගේ ස්වාමින් වහන්සේගේ නමස්කාරය සුද්ධව තිබෙන්න ඕන. ඒක තමයි වැදගත්. ස්වාමින් වහන්සේගේ සබත ඔබ සුද්ධව ආරක්ෂා කරන්න ඕන. ඔබ දෙන දීමනාව සුද්ධව දෙන්න ඕන. සේවය සුද්ධව කරන්න ඕන කියලා උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. කින්තුරු රැස්වන හැම මොහොතෙම සුද්ධකම අපි ආරක්ෂා කරන්න ඕන. ආමේන්. 1 කොරින්ති 10:31 කියනවා අපි කතත් බොතත් මොන දේ කරතත් සුද්ධකම ආරක්ෂා කරමු. දැන් අපි බලමු අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ කාරණා 7ක් අපි ඉගෙන ගත්තා. මෙනේ කරා. ඔබ අද ඉඳලා ඒක මෙනේ කරන්න, තව අයට කියා දෙන්න. ස්වාමීන් වහන්සේගේ වචනය කියනවා අපිට සුද්ධකම අවශ්‍ය වන්නේ පළවෙනි කාරණාව අපේ කැඳවීම ශුද්ධයි. අපි කියමු පළවෙනි කාරණාව අපේ කැඳවීම ශුද්ධයි. දෙවෙනි කාරණාව අපි කැඳවමු තරන් වහන්සේ ශුද්ධයි. තුන්වෙනි කාරණාව ශුද්ධ දෙවිඳුන් දකින්නට අවශ්‍යයි. හතරවෙනි කාරණාව දෙවිඳුන් වසන මාලිගාව ශුද්ධයි. පස්වෙනි කාරණාව රක්ෂාව අශුද්ධ සේනා ජය ගන්නා පිණිස. හයවෙනි කාරණාව සැබෑ හාස්කම් අත්දකින්නට. අටවෙනි කාරණාව අපි ශුද්ධකම අවශ්‍යයි. 2 තිමෝති පොතේ 4වෙනි පරිච්ඡේදයේ 8වෙනි පදයේ 8වෙනි පදයේ කියනවා අපේ මේ ශුද්ධ දිවීම අපි සුද්ධකමින් දුව දිවීම අපි කෙලවර කරමු කියලා උන්වහන්සේගේ වචනේ කියනවා මගේ දරුවනේ. ආමේන්. අපි මේ මොහොතේ උන්වහන්සේගේ වචනේ නිසා අපි ප්‍රශංසා කරමු. ප්‍රශංසා කරමු. මේ ශුද්ධකම නිසා අපිට ස්වාමී මේ ආසා ඉන්නට මේක අපිට කතා කරන්නට මේ පාපිෂ්ඨ ලෝකෙ මැද්දේ කතා කරන්නට ඔබ දුන්න මේ අවස්ථාව නිසා ස්වාමී මේක උත්සාහ ගත්තා වූ අපේ මොහොතම මේ දරුවන්ට ස්වාමී ඔබ ආශිර්වාද කරන්න. සුද්ධකමින් සුද්ධකමට යන්න ඔබ කරුණාව දෙන්න. ඔබ අපේ දෙවියන් වහන්සේ නිසා අපි ස්තුතිවන්ත වෙනවා. ආසපලෝ මෙව්වා මෙවුන් කරු දෙවිඳුනි ඔබගේ ඉදිරියේදී අපි සිටිනවා ස්වාමී ඔබට අපි නමස්කාර කරනවා. අද අනර්ග කාරණාවක් ඔබ වහන්සේගේ මේ අනර්ග වචනේ මිනිසුන්ට බෙදා දෙන්න පිණිස ඔබ පාවිච්චි කරපු මේ හැම දෙනා නිසා අපි ස්තුතිවන්ත වෙනවා. ස්වාමී අද මේ මිනිස්යන් මැදේ අපි දාපු මේ බීජය ස්වාමී ඒවා පැලවෙන්න හැම මිනිස්යම සුද්ධ වෙන්න දවසින් දවසට කිතුණු සභාව සුද්ධ වෙන්න කිතුණු පවුල සුද්ධ වෙන්න කිතුණු සමාජය සුද්ධ වෙන්න කිතුණු පුද්ගලයා සුද්ධ වෙන්න මගේ දෙවිඳුනි ඔබගේ ඉදිරියේදී ඔබ එන ඕන මොහොතක ඒ සුද්ධකමින් ඔබගේ ලැයේ තුරු වෙලා අපි අන්නට ඔබ ආශිර්වාද කරන්න. ස්වාමී කෝටි වාරයක් අපි ස්තුතිවන්ත වෙනවා. ස්වාමී තව අපි ඉදිරියට යන පිණිස ඔබ වහන්සේ අපට මඟ පෙන්වන්න. මේ මිනිස්යන්ගේ දෙන්න පණිවිඩවල් ඒක ජීවමාන පණිවිඩයක් හැටියට ස්වාමී මිනිස්යන් මැද්දේ ඒක ක්‍රියා කරන්නට ඔබ ආශිර්වාද කරන්න. මේට විරුද්ධව තියෙන සියලු බාධාවල් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි බැඳලා ඒවා දුරු වෙන්න මන කරනවා. ඔබගේ ශුද්ධකමින් අපි නිතරම දවසින් දවස අපි වචනේ මතක් කරනවා. බයිබලයේ අන්තිම පදය අපි මතක් කරනවා ස්වාමී. එළිදර පොතේ අන්තිම පණිවිඩය අපි මතක් කරනවා. සුද්ධ තැනැත්තා තව සුද්ධ වේයන් කියන කාරණා මැද්දේ අපි ඉදිරියට යන්න ඔබ ආශිර්වාද කරන්න. යාඥා අසල උත්තර දුන්න නිසා ස්තුතියි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් පියාණනේ. ආමේන්. ආමේන්. සියලු දෙනාට ජේසුස් පීඨයි. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. අසා සිටියම යේසුස් වහන්සේගේ නාමයෙන් අපි පිළිගන්නවා. ස්තුතිවන්ත වෙනවා මගේ දරුවනේ විශේෂයෙන් මේ පණිවිඩය සෝෂල් මීඩියා එකකින් එම සෙනසුරාදා උදෑසන ඔබට සවන් දෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ ප්‍රතිචාරය. අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ අදහස් ඔබ අපට ලියන්න. අපි ධෛර්යමත් කරන්න මේ පණිවිඩය මිනිසුන්ට බෙදා දෙන්න. අපි තව අලුත් පණිවිඩයක් ලබන සතිය අපි අරන් එනවා. මනුෂ්‍ය ජීවිතයට, කිතුරු ජීවිතයට ජයග්‍රහණ පියවර 7ක්. ඒ පියවර 7 මොකක්ද කියන එක දේ වචනින් අපි බලමු. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. දෙවෙනි පණිවිඩය වන්නේ කිතුණු ජීවිතයට අවශ්‍ය ජයග්‍රහණ 7 ලබන සතිය සූදානම් සිටින්න. අපි මේ වෙලාවට අපි හම්බ වෙමු. දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. සියලු මහිමය අපේ දෙවියන් වහන්සේට පමණයි. ආමේන්.